ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. පොදු ස්ථාන සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්. ඉදිරි විදුලි කප්පාදු සිදු කිරීම එල්ලුමට සරිලන පරිදි විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි. හෙට සිට භාණ්ඩ වර්ග 5කින් යුත් සහන මල්ලක් රුපියල් 998කට සතොස හරහා නිවසටම. නලලිඳකට වැටුණු දරුවෙකු බේරා ගන්න සිදු කරන දැවැන්ත මෙහෙයුම. එළැඹෙන අප්‍රේල් මාස 30 වනදා සිට බලාත්මක වන පරිදි එන්නත්කරණය සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අතර අඛණ්ඩව 6 වන දිනටත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 10 ඉක්මවා වාර්තා වුණා. පවතින වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එය පාලනය කිරීමේ අරමුණින් කොවිඩ් එන්නත්කරණය පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද පෙරවරුවේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට කිසිදු පුද්ගලයෙකු හට හැකියාවක් නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. පූර්ණ එන්නත්කරණය කරලා පොදු ස්ථානවලට යා හැකි කරුණු කාරණා පිළිබඳව. මෙම ගැසට් පත්‍රය බලාත්මක වෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනි දින. දැනට අපි පූර්ණ එන්නත්කරණය කරලා කියලා අපි සඳහන් කරන්නේ ප්‍රාථමික එන්නත්කරණය කියන්නේ අපි පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාවත් ලබාගෙන දෙවෙනි මාත්‍රාවේ ඉඳලා මාස 3කට පස්සේ බූස්ටර් එන්නතත් ලබා ගත්තම ඒ තුනම ගැහුවොත් තමයි අපි පූර්ණ එන්නත්කරණයක් කියලා අපි දැනට තියෙන සියලුම නිර්ණායකයන්ට අනුව පූර්ණ එන්නත්කරණය කරලා කියලා කියන්නේ. එතකොට දැනට එහෙම මාත්‍රා තුනම අරගත්ත අයට තමයි අපි පූර්ණ එන්නත්කරණයක් කරපු අය කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි මෙම පොදු ස්ථානවලට යන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මේ පොදු ස්ථාන මොනවාද කියන එක අපි ඉදිරියේදී නිර්වචනය කරලා අපි අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අඛණ්ඩව 6 වෙනි දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා යමින් ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1243 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,15,900ක් ලෙසයි. මේ අතර ඊයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළ කොවිඩ් මරණ 29ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,544ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික සතියට වඩා මේ සතියේ අපිට රෝගීන් වැඩිවීම 130ක විතර වැඩිවීමක් අපිට දකිනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව පෞද්ගලික සතියත් එක්ක සංසන්දනාත්මකව ගත්තොත් එහෙම අපිට 108ක 10ක විතර වැඩිවීමක් දකිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් අපිට 104ක 5ක විතර දකිනවා. දැඩි සත්කාරක ඒකකවලට යොමු වෙන රෝගීන්ගේ සංඛ්‍යාවෙන් අපිට 104ක 5ක විතර වැඩිවීමක් දකිනවා. දරුවන්ගේ කොවිඩ් ආසාදනය වීමත් අපිට දක්නට ලැබෙන්නේ යම්කිසි ආකාරයක වැඩිවීමක්. මේ වෙනකොට රිජ්ජ ආර්ය ළමා රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා අපි වාට්ටු 4ක් වෙන් කරලා තියෙනවා. මේ වෙන විට රෝගීන් 110ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබනවා. ඒ වගේම යම්කිසි සුදුසු දරුවන් ඉන්නවා නම් ඒ සුදුසු දරුවන් අපි නිවසගත ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමු කිරීමට සිදු කරනවා අදාළ නිර්දේශයන් යටතේ. ඒ වගේම දක්නට ලැබෙන ඕ තව කාරණාවක් තමයි බොහෝ අය හිතනවා මේ අවස්ථාවේදී මේ පැතිරෙන්නේ ඔමික්‍රෝන් මේක භයානක නැහැ කියලා හිතාගෙන සැහැල්ලුවෙන් මේක ගන්න ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. නමුත් මතක තියාගන්න මේ අවස්ථාවේදී මේ රෝගීන් අතර ඩෙල්ටා ප්‍රභේදයක් පැතිරෙනවා. ඩෙල්ටා ප්‍රභේදය අසාධ්‍ය වීමේ හැකියාවක් තියෙනවා. එම නිසා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම බැඳී සිටින්න ඕන. මේ අතර පවතින වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට හෝ රට වසා තැබීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන ජයසුමන
රමණ මහතා පවසනවා. එමෙන්ම මේ මහතා සඳහන් කළේ පවතින වසංගත ව්‍යාප්තිය ඉදිරියේදී ආරම්භ වන විභාග කටයුතු සඳහා බාධාවක් කර නොගත යුතු බවයි. සංචරණ සීමා පැනවීම හෝ එදිනෙදා කටයුතු වලට බාධා වෙන ආකාරයේ පියවර ගැනීමට අපගේ බලාපොරොත්තුවක් නැහැ. පැහැදිලි ලෙසම අප කියන්න ඕන රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේදී අපේ නැහැ. එම අවශ්‍යතාවක් පැන නැගිලත් නැහැ. මේන් ආරක්ෂා වීම සඳහා තියෙන්නේ බූස්ටර් එන්නත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම සහ මුවාවරණ පළදිනයක පාසල් ඉසුන් අතරත් රෝගය පැතිරෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම දූල පුතාලා මේ විභාගයට ලෑස්ති වෙන අය විශේෂ වශයෙන් මේ දින කිහිපේ පරිස්සම් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. විභාග මධ්‍යස්ථානයට හැම තැනකටම මුවාවරණය පැළඳගෙන යන්න කියන ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සිසුන්ට අපි එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එහින් ඉහළ රැකවරණයක් ලැබිලා තියෙනවා. ඒක නිසා විභාග කටයුතු වලට මේ අසනීපෙන් දැනට බාධාවක් තියෙනවා කියලා අපිට පෙන්ලා ගිහිල්ලා නැහැ. මේ වන විට වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 20138ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,80,220ක් ලෙසයි. මේ අතර ඉදිරියේදී පොදු ස්ථානවල ගැවසීමට පූර්ණ එන්නත්කරණය අවශ්‍ය බව සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩවීමක් සිදු නොවන බවට මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. දැන් මේ ගැසට් පත්‍රය තුලින් සිදු කරන්නේ මූලික වශයෙන්ම අදාළ ස්ථානවලට යනකොට මහජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලට මේ එන්නත් කාඩ් එක අනිවාර්ය කරලා තියෙනවා. දැන් මේ එන්නත් කාඩ් එක අනිවාර්ය කිරීම නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 14(1) ඌ පැහැදිලිව කියනවා කෙනෙකුට ඉදහසේ ලංකාව තුළ ඕන තැනක ගමන් බිමන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට පැමිණෙන්නත් පුළුවන්, ශ්‍රී ලංකාවෙන් පිට වෙන්නත් පුළුවන්. Taman අභිමත ස්ථානික වාසය කරන්න පුළුවන්. දැන් මෙන්න මේ ගැසට් එක නිසා මෙන්න මේ කියන 14(1) ඌ නිදහසේ ගමන් කිරීම පිළිබඳ අයිතිය උල්ලංඝනය වෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි මතක තියාගත යුතු කරුණක් තමයි මෙම මූලික මිනිස් අයිතිවාසිකම අසීමිත අයිතියක් නෙමෙයි. 1966 සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ පවා ඕනෑම තැනක ගමන් බිමන් කිරීම ප්‍රසිද්ධ ස්ථානවලට යෑම සීමා කරන්න පුළුවන්. එවැනි සීමාවක් තමයි මහජන සෞඛ්‍ය, ජාතික සෞඛ්‍ය. ඒ නිසා අනිවාර්යෙන්ම ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානීන රටවල් මහජන සෞඛ්‍ය තමයි මූලික ලෙස සලකන්නේ. ඒතර මේ මහජන සෞඛ්‍ය මූලික ලෙස සැලකුවාම අනිවාර්යයෙන්ම මේ සීමා කිරීම වලට ලක් වෙනවා. එතකොට මේ සීමාව ඇත්ත වශයෙන්ම මේ ගැසට් එක එවැනි සීමාවක්. ඒ නිසා මූලික මිනිස් අයිතියත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ වගේම ලෝකේන සංකල්පය තමයි මේ රෝගය හැදෙන්නේ සත්තුන්ගෙන් වෙන කාගෙන්වත් නෙමෙයි මිනිස්සුන්ගෙන්. ඒ නිසා බහුතරයකට අයිතියක් තියෙනවා කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න. කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න නම් අන්න සෑම දිනාටම සමානව සලකන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12ක කෙනෙකුට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කොවිඩ් නිසා මේ ඉන්නත නොමැති නිසා එහෙම නැත්නම් මේකට ආරක්ෂා වීමක් නොමැති නිසා මම විශාල ප්‍රශ්නයක මැදි වෙනවා. ඒ නිසා කියන්න පුළුවන් මූලික දේ තමයි මේ තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙන්නේ නැහැ. මොකද මේවා සීමාවන් වලට. මෙය ආරක්ෂාකාරී ක්‍රියාවලිය. ඒ නිසා මේ ගැසට් එක තුල මහජනතාව බහුතරයක් ආරක්ෂා කරන්න තමයි ක්‍රියාව. අන්න ඒ නිසා නැතුව කෙනෙක්ව යන්නේ නැතෙන් සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ තුල හොඳ මහජන සෞඛ්‍ය පිළිවෙත. අතන මේ ගැසට් එක තුල අනිවාර්යෙන් එන්නත් කරන්නේ කියලා කියන්නේ පෞද්ගලික ස්ථාන නෙමෙයි. මේ ඇවිල්ලා මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන. ඒ තුලින් රෝගය වෙනත් කෙනෙකුට වැළඳීම, වැළැක්වීම ඒ අයගේ මූලික අයිතිවාසිකමක් ආරක්ෂා කිරීම හැටියට තමයි ගන්නේ. අමරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව 2400 ඉක්මවා දෛනික කොවිඩ් මරණ වාර්තා වන බවට විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටුණද මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින ඇමරිකා එක්සත් ජනපදයේ තුළ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 9 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එරටින් කොවිඩ් මරණ ලක්ෂ 8ක් වාර්තා වූයේ මීට මාස එකමාරකට පමණ පෙර එනම් පසුගිය වසරේ දෙසැම්බර් මාස මැද භාගයේ වීම විශේෂත්වයක්. එමෙන්ම එක්සත් ජනපදයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් 2400ට ආසන්න මට්ටමේ පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කොවිඩ් වසංගතයේ පාලනය සඳහා වූ එන්නත් පහසුවෙන් ලබාගත
කිව්වත් ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ එන්නත්කරණය ලැබූ ප්‍රතිශතය 64 නොඉක්මන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඇමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමට එම තත්ත්වයේ හේතු වී ඇති බවටයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර කොවිඩ් වසංගතයේ පාලනය උදෙසා ලොව පළමු DNA කොවිඩ් මර්ධන එන්නත භාවිතයට ඉන්දියාව සූදානම් වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. සයිකෝව් D නම් මෙම ලොව ප්‍රථම DNA කොවිඩ් මර්ධන එන්නත ඉන්දියාවේ ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සයිඩස් කැඩ්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා. පසුගියදා වයස අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ගැනීමට ඉන්දිය රජයේ අවසරය එම එන්නතට ලබා දුන් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. DNA අනුමත පදනම් වී ඇති මෙම කොවිඩ් මර්ධන එන්නත මාත්‍රා 3කින් සමන්විතයි. ඒ අනුව එහි පළමු මාත්‍රාව ලබාගෙන දින 28කට පසුව දෙවැනි මාත්‍රාව ලබා ගත යුතු වන අතර දවස් 56කට පසුව තුන්වැනි මාත්‍රාව ලබා ගත යුතු බවයි සයිඩස් කැඩ්ලා සමාගම සඳහන් කළේ. එමෙන්ම එන්නත්කරණය කිරීමේදී කිසිදු වේදනාවක් නොදැනෙන ක්‍රමයක් මගින් එය එන්නත්කරණය කළ හැකිවීමද විශේෂත්වයක් බවට විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. පසුගිය පෙබරවාරි මාස 3 වෙනිදා සිදු වූ විදුලි කපාදුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර ඉල්ලුමට අනුව ඉදිරි විදුලි කපාදු සම්බන්ධයෙන් තීරණය කරන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. නිවාඩු දිනයක් වූ ඊයේ අවම විදුලි ඉල්ලීමක් පැවතීම හේතුවෙන් විදුලි කපාදුවක් සිදු කෙරුණේ නැහැ. කෙසේ වෙතත් සපුගස්කන්ධ බලාගාරය හා කොළඹ වරායේ පිහිටි බත්තල බලාගාරය සඳහා දැවිතෙල් අවශ්‍ය වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අතරේක සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රු නවමනි මහතා සඳහන් කළේ. දැනට ඉන්ධන නොමැතිව අක්‍රියව පවතින කැලණිතිස්ස බලාගාර සංකීර්ණය සඳහා ඉන්ධන ලබා දීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවද වාර්තා වනවා. මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 280ක්. මේ අතර පසුගිය පෙබරවාරි මාස 3 වෙනිදා සිදු වූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා. පෙබරවාරි 3 වෙනි දින සිදු වූ කාරණේ තමයි කිසිම ඉල්ලීමක් සිදු නොකර අත්නෝමතිකව විදුලිය විසන්ධි කළා. මම හිතන්නේ අපි කවුරුත් දන්න පරිදි සවස් කාලයේ 5:00 සිට රාත්‍රී 9:30 දක්වා. මෙතන මේ තත්ත්වය එච්චර සුබදායක නැහැ. ඒකට හේතුව තමයි මෙවැනි අත්නෝමතික ක්‍රියාපාටිපාටියක් ගැනීමෙන් මහජනතාව ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. එම ක්‍රියාදාමය ඉදිරියේදීත් ඇති නොවෙන්න වග බලා ගන්න කොමිසම් සභාව විසින් අවශ්‍ය සියලුම නීති කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු නීති මාර්ගයෙන් 50 ආකාරයෙන් අපි කිරීමට දැන්ටමත් කටයුතු සූදානම් කරලා තියෙන්නේ. දැන් පහුගිය මාසය ඇතුළත අපිට තිබ්බ ප්‍රශ්න තමයි අපේ සමහර බලාගාර යුගදැනුම වගේ ගල්ලංගුරු බලාගාරය නැවත ධාරිතාවයට එක්ුණේ දවස් දෙකකට කලින්. ඒ වගේම සොජිට්ස් බලාගාරය දවස් කිහිපයක් සඳහා මේන්ටනන්ස් සඳහා නවත්තලා තිබ්බා. ඒ වගේම එක අවස්ථාවල මේ බලාගාරවල ඇති වුණු තත්ත්වයන් නිසා බලාගාර අපිට පද්ධතිය එකතු කර ගැනීමට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා මේ තිබෙන මූල්‍ය අර්බුදය නිසා අවශ්‍ය වන ඉන්ධන ලබා ගැනීමේ විශාල ගැටලුවකට මුහුණ දීලා සිටිනවා. විදුලි බල මණ්ඩලය විසින් ලංකා තෙල් සංස්ථාවට බිලියන 92කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. එයාලා කලින් කරපු තෙල් මිලදී ගැනීම පිළිබඳ ඒ මුදල් තවම හරියාකාරයට ගෙවෙන්නේ නැහැ. මෙතන මේ නිසා මේ ආයතන දෙකම මූල්‍ය අර්බුද වලට මුහුණ දීලා තියෙනවා. අපිට දැන් තියෙන විදිහට සමහරක් වෙලාවට අපිට තෙල් තියෙනවා, අපිට ප්ලාන්ට්ස් නැහැ. අපිට ප්ලාන්ට්ස් තියෙනවා, තෙල් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. IOC සමාගමේ ඍජු තෙල් ලබා ගන්න බවට තමයි විදුලි බල මණ්ඩලය අපිට කිව්වේ. අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජුව ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කරා. ඒ දක්වා අපි තෙල් ලබා දෙනවා. නමුත් ඒ වගකීමෙන් අපිව මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බව මම හිතන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ කිව්වා විතර නෙවෙයි මාධ්‍ය ඉදිරියේත් ඒ ප්‍රකාශ කරලා තියෙනවා. නැවතත් ප්‍රවෘත්ති. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 5කින් යුත් සහන මල්ලක් සතුස්ස හරහා නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 5කින් යුත් සහන මල්ලක් රුපියල් 999කට නිවසටම ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ දිවයින පුරා සතොස්ස ශාඛා 444ක් මගින් මෙම කටයුතු පවත්වාගෙන යන බවයි. සතොස්ස වෙතට එන පොදු ජනතාවට වැඩි සහනයක් සැලසීම සඳහා අපි දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාරිභෝගිකයෙකුට එයාගේ ආදායම් මට්ටම් අනුව අඩු ආදායම් ලබන කෙනෙකුට උනත් ගන්න පුළුවන් වෙන ලෙස 1000කට වඩා අඩුවෙන් මේ භාණ්ඩ මල්ලේ තියෙන්නේ. අපි නාඩු සාල් කිලෝ 5කුත් මේ ග්‍රෑම් 400 නූඩල්ස් පැකට් එකකුත් සතොස්ස ඊළඟට සිංහ ලාංඡනයේ සහිත තේකොළ පැකට් එකකුත් සියල්ලම රුපියල් 998යි. මේ මුළු තොගේම සෑම සතොස්ස වෙළඳසැලකින්ම ලබා ගන්න පුළුවන්. අනිත් සුපිරි වෙළඳසැල් ජාලය සමග සැසඳීමේදී අඩුම වශයෙන් රුපියල් 530කට වඩා වැඩි වාසියක් පාරිභෝගිකයට තියෙනවා.
ඒ නිසා සතොස වෙළඳසැලක් නොමැති ප්‍රදේශවලට 1998ට ඔබේ දුරකථනයෙන් කතා කරන්න. දුරකථනයෙන් කතා කළාම හෙට දිනේ සිට පැය 48ක් ඇතුළත නිවසට මේ භාණ්ඩ ටික ගෙනල්ලා දෙනවා. එතකොට සහන ගාස්තුවක් අය කරනවා බෙල් සොලියුෂන් සමාගම රුපියල් 200ක්. ඒ 200 ගෙව්වට පස්සේ තව රුපියල් 300ක් ලාභයි. ඉතින් ඒ නිසා සතොසේ මේ භාණ්ඩ නැහැ කියලා නිකන් චෝදනා විතරක් කරන්නේ නැතුව අපිත් මේ උත්සාහයක් කරන්නේ. මොකද මේ රටේ ජනතාවට තියෙන මිල පීඩනය යම්කිසි ප්‍රමාණයකින් හෝ රාජ්‍ය මැදිහත් වීම තුලින් අඩු කිරීම සඳහා මහන්සියක් උත්සාහයක් තමයි අපි දරන්නේ. ඉතින් ඒක නිසා අපි කිසි ලෙසකින්වත් පාරිභෝගිකයට සූරා කෑමක් නොවන ආකාරයට ඔවුන්ට ඉතා වැඩි වාසියක් ලැබෙන ආකාරයට තමයි මේ රුපියල් 998ට මේ මල්ල සකස් කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ගොඩක් වරායි ඉඳලා කියලා 1800කට ප්‍රමාණය. දැන් ඒවා නිදහස් කරගන්න. ඔව් ඒව මම දැන් හාල් ගත්තොත් හාල් කන්ටේනර් පමණක් 500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා පිළිබඳ අපි වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. මේ තොග දැන් අතිගරු ජනාධිපතිතුමා සඳහන් කළා. කොටස් වශයෙන් මේ භාණ්ඩ තොගේ ඉක්මනින් නිදහස් කරන්නත් අර අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛතාවය දෙන්න. මේ වගේ භාණ්ඩ ටිකට ඉක්මනින් නිදහස් කරන්න ලබන සතියේ ඉඳන් කටයුතු කරනවා. කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තෙවන දිනටත් අද පැවැත්වෙනවා. නූතන කර්මාන්ත සඳහා නිපුණතා සංවර්ධනය යන්න එහි අද දවසට නියමිත තේමාවයි. කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පසුගිය 3 වනදා ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහි තෙවන දිනය අදයි. තෙවන දිනේ ආරම්භ කරමින් සමාරම්භක උළෙල මෙරට ඉදිරිපෙළ කර්මාන්තකරුවන්ගේ සහභාගීත්වය සහිතව තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කර්මාන්ත අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් ඉදිරිපෙළ කර්මාන්තකරුවන් ප්‍රදර්ශන කුටි 400ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රී 9 තෙක් නඩබණ්ඩන් හට විවෘතයි. වෙළඳ ප්‍රදර්ශනයක් කියන එක තමා අපි ප්‍රදර්ශනයක් කිව්ව හැටි අපේ ජනතාව ගොළුවට එන්නේ. මම ඇවිල්ලා මොකක් හරි දෙයක් අරගෙන ගෙදරට අවශ්‍ය දෙයක් අරගෙන නැත්නම් කාලය ගත කරලා එහෙම යන තැනක් හැටියට තමයි ප්‍රදර්ශන සැලකුවේ. නමුත් අපි මේ ප්‍රදර්ශනය සංවිධානය කරද්දී අපේ බලාපොරොත්තු උනේ එතනින් ඔබට ගිහිල්ලා අපේ රටේ ජනතාව, අපේ රටේ තරුණ ප්‍රජාව, අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව, අපේ රටේ පර්යේෂකයෙක්, අපේ රටේ ආර්ථික විශේෂඥයින්, අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකේ අන්න ඒ කොටස ඇවිල්ලා මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලාගත යුතුයි. ඒගොල්ලෝ දැනගත යුතුයි. විශ්මිත කර්මාන්තකරුවෝ ඉන්නවා අපේ රටේ. මොකද මේ ඔක්කොම ටික එක තැනකට ගෙනල්ලා අපිත් දැක්කේ පළවෙනි වතාව. මේ ඔක්කොමලගේම දක්ෂකම් ටික එක තැනකට ගේන්න අපිට හැකියාව ඇති වුණා. ඉතින් ඒක මේ රට කර්මාන්තකරණයට තියපු දැවැන්ත පළවෙනි පියවරක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දෙදහස් විසියක චන්දහිමි නාමලේඛනයේ නම ඇතුළත් වනු මැති නම් හෝ ලිපිනේ වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2022 චන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාළ සංශෝධන සිදු කිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022 චන්දහිමි නාමලේඛනය සඳහා වන BC ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදා හැරීම මෙවර සිදු නොකරන බවද කොමිසම සඳහන් කළා. සංශෝධන මත පදනම්ව පමණක් 2022 චන්දහිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් 2021 චන්දහිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ඔවුන් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු වනවා. 2022 වසරේ චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පසුගිය පළමු වනදා ආරම්භ වූ අතර එම කටයුතු ලබන ජූනි මාස 15 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. පසුගිය දින කිහිපය තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 50ක් පමණ මිලදීගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය වී කිලෝවක් රුපියල් 90 බැගින් මිලදී ගන්නා බවයි.
මේ අතර මහකන්නේ වගාහානි වූ ගොවින් සඳහා වන්දිගෙවීමට අදාළ සැලසුම් ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම දැනට සිදු කළ සමීක්ෂණ අනුව 30% පමණ වගාහානියක් මහකන්නේ සිදු වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කළේ. ලෝප්‍රකට සිතුවමක ඇති ජීවන සිතුවමක් සමාජ පැහැසංකලනය මුසු කළ විදිය. අද අපේ කතාව ඒ ගැන. මේ ඇමරිකාවේ ප්‍රසිද්ධ චිත්‍ර නිර්මාණයක්. හැබැයි මේ මනක් කල්පිත සිදුවමක් නෙවෙයි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රයක්. නෝමන් රොක්වෙල් කියන චිත්‍ර ශිල්පියා තමයි මේ සිතුවම නිර්මාණය කරන්නේ. අප්‍රිකානු සහ ඇමරිකානු සම්භවයක් තියෙන රුබි බ්‍රිජස් කියන එවකට සය හැවරිදිවියේ පසුවන දැරියක් මේ චිත්‍රයේ දකින්න පුළුවන්. ඒත් එක්කම ඇගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයන් සිව්දෙනෙක්ද සිතුවමේ තියෙනවා. සිතුවම පිටුපස කතාව මේකයි. ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හරහා එතෙක් සුදු ජාතික දරුවන්ට විතරක් වෙන්කර තිබුණ පාසල්වලට කළු ජාතික දරුවන්ද ඇතුළත් කරගත යුතු බවට නීති සම්පාදනය වුණා. එනිසා රූබිටද විලියම් ෆ්‍රාන්ස් කියන සුදු ජාතික දරුවන්ට පමණක් එතෙක් වෙන්වෙලා තිබුණ ප්‍රාථමික පාසලට ඇතුල් වෙන්න අවස්ථාව උදා වුණා. 1960 වර්ෂයේ නොවැම්බර් මස 14 වනදා ඇය පාසල වෙත ගමන් කරන ආකාරය තමයි මේ සිතුවමේ තියෙන්නේ. ඒත් ඇය ඒ පාසලට ඇතුළත් කර ගැනීමට විරෝධය පළ කරමින් සුදු ජාතිකයන් විරෝධතා පළ කළා. ඒ නිසා තමයි ඇගේ ආරක්ෂාව සඳහා මේ විදිහේ ආරක්ෂකයින් සිව් දෙනෙක් ඉන්නේ. රූබි ගමන් කරන මාර්ගය අසල තියෙන තාප්පේ තක්කාලි ගෙඩියක් තැලී පොඩි වී තියෙන විදිහත් මේ සිතුවමේ පේනවා නේද? ඒ කළු ජාතික රූබි සුදු ජාතිකයන්ට පමණක් වෙන්නුන පාසලකට යාමේදී ඇති වූ විරෝධය කියාපාන්න. රූබි මේ වෙනකොට දරුවන් සිව් දෙනෙකුගේ මවක්. සංචාරක ඒජන්තවරියක ලෙස වසර 15ක් පුරා සේවය කළ රූබි පසුකාලීනව සමාජ ක්‍රියාකාරිණියක් බවට පත් වුණා. මේ සිතුවම කොයිතරම් ආකර්ශනීය එකක්ද කිව්වොත් එය හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාගේද අවධානයට ලක් වුණා. කොහොම හරි මේ සිතුවම සමාජයට කියා දෙන වටිනා පාඩමක් තියෙනවා. ඒ තමයි පාට වෙලට බෙදුණු සමාජයේ තියෙන කුරිරු බව. මනුෂ්‍යත්වය සැමට පොදු වූ කල වර්ණ භේදයට වෙන්වීම යනු හරවත් නොවන ප්‍රස්තුතයක් බවට පැහැදිලි වනු ඇති. මේ සිතුවම සිතුවම් වී වසර ගණනාවක් ගත වෙලා තවමත් මේ සිතුවමේ පසුබිම් කතාව සමාජයෙන් මතුවනවා නම් අපේ බලාපොරොත්තුව එවන් සිදුවීම් තවදුරටත් මතු නොවේවා යන්නයි. අවධානය විදෙස් පුවත් වෙත. මොරොක්කෝවේ ගැඹුරු නලලිඳකට වැටුණු කුඩා දරුවෙකු බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අඩි ගණනාවක් ගැඹුරු නලලිඳකට වැටි සිරවූ දරුවෙකු බේරා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එම දරුවා ලිඳට වැටි අද වන විට දින 4ක් පමණ ගත වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. දරුවා බේරා ගැනීමේ මෙම මෙහෙයුම මොරොක්කෝවේ රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරන බවටද විදෙස් වාර්තාවල සඳහන්. පස් හැවිරිදි රයන් නැමැති එම දරුවා මීටර 32ක් එනම් අඩි 100ක් පමණ ගැඹුරු ලිඳට වැටි ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනේදී. මොරොක්කෝ රජයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ඒ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ දරුවා ඉක්මනින් බේරා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එමෙන්ම දරුවා බේරාගත් පසු මූලික පරීක්ෂණ සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද එම ස්ථානයට ළඟා වී තිබෙනවා. තවද ඔහු බේරා ගැනීමෙන් අනතුරුව අසලපිටිය රෝහලකට රැගෙන යාමට පොලිස් හෙලිකොප්ටරයක්ද සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. දරුවා වෙත ආහාර, ජලය සහ ඔක්සිජන් සැපයීම ලබා දීමට මේ වන විට කටයුතු කළද ලිඳ පිහිටි කඳුකර කලාපයේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවතින්නේ අවිනිශ්චිත භාවයක් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඔලිම්පික් උළෙලකට සහ ශීත ඍතු ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබා දුන් ලොව පළමු නගරය ලෙස චීනයේ බීජිං නුවර ඊයේ වාර්තා අතරට එක්ව තිබෙනවා. ඒ 2022 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ බීජිංහිදී ආරම්භ වීමත් සමගයි. එහිදී 2008 බීජිංහි පැවති ඔලිම්පික් උළෙලට යොදාගත් බර්ඩ්ස් නෙස්ට් ක්‍රීඩාංගණයම මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලටද සත්කාරකත්වය ලබා දීම විශේෂත්වයක්. මේ අතර මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භයට චීන ජනාධිපති ෂී ජින්පිං, රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුළු ලෝකනායකයන් රැසක් එක් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය විචිත්‍රාංග රැසකින් වර්ණවත් වූ අතර චීනයේ ඉපැරණි සංස්කෘතිය මෙන්ම එරට සතු තාක්ෂණික දැනුමද නිරූපණය වන ලෙස එය සංවිධානය කර තිබුණා. හෙට පෙබරවාරි 6 වැනිදා. 6 වන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුව දෙවන එලිසබෙත් කුමරිය එක්සත් රාජධානියේ රැජින බවට පත්ව ඇත්තේ 1952 වසරේ පෙබරවාරි මාස 6 වන දිනයි. ඔක්සිජන් සොයා ගැනීමේ ගෞරවය හිමි වන ජෝසප් ප්‍රෙස්ලි අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1804 වසරේ පෙබරවාරි මාස 6 වන දිනයි. ගවේෂකයෙකු වන ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් විසින් සිංගප්පූරුව සොයා ගනු ලැබුවේ 1819 වසරේ පෙබරවාරි මාස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.